ටීවී කතා භාෂාවක එක්වෙන ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. වර්තමානයේ ශ්‍රී ලාංකේය අපි සියලු දෙනාම ඉතා අමාරු තත්ත්වයක ජීවත් වෙනවා. බඩු මිල වැඩි, ප්‍රශ්න වැඩි, තාරුණ්‍යෝ පාරට බහැලා ඉන්නවා, ගම්දියාව ගම්වල මිනිස්සු පාරට බහිනවා මේ බඩු ප්‍රශ්නෙත් එක්ක. අද අපි කතා කරන්න ලැහැත්ති වෙනවා මේ සියලු දේවල් වලටම අදාළ අමාත්‍යංශක අලුතින් වැඩබාරගත්ත රාජ්‍ය අමාත්‍යවරයෙක් එක්ක. ඔහු තමයි වෙළඳ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ද මහතා. අයුවන් නැවතුනේ. මම හිතන්නේ අමාත්‍ය ධූරය ලබාගත් පසු මාධ්‍යයක් සමග පවත්වන පළමු සමුඛ සාකච්ඡාව. මේ දින ටික කොහොම කාර්යබහුල දින ටික අමාත්‍යංශයේ වැඩබාර අරගෙන සමාජ මාධ්‍ය නැත්නම් මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව මේ අවස්ථාව. මේ මට ඔබතුමාගෙන් අහන දෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අමතුමනා මේ දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් ගෑස් මිල, බඩු මිල, ඩීසල් ප්‍රශ්න මිනිස්සුන්ට මේ දැවෙන ප්‍රශ්න ගොඩත් එක්ක ඍජුව සම්බන්ධ වෙන අමාත්‍යාංශයක් තමයි වෙළඳ අමාත්‍යාංශය. ඔබතුමාට මේ අමාත්‍යාංශය බාර ගන්න කියනකොට බය හිතුන්නේ නැද්ද? සාමාන්‍යයෙන් මගේ දේශපාලනේ මම කිසි දෙයක් ඉල්ලලා බාර ගන්න කෙනෙක් නෙවෙයි. ඉල්ලලා පස්සේ යන කෙනෙකුත් නෙවෙයි. රටේ ඇති වුණු මේ කලබලකාරී තත්ත්වය, අරගලකාරී තත්ත්වය හේතු කොටගෙන අමාත්‍යාංශවල යම් යම් වෙනස් වීම් සිදු වෙන්න ගත්තා. ඒ වගේම තරුණය පාර්ට වෙහැලා සමහර ජනතාවගේ ජන අරගල සාධාරණ අසාධාරණ දෙක මැද්දේ එන දෙවන්ත පීඩනයේ රජයට කැබිනට් අමාත්‍යාංශ අස්වෙන් ඉල්ලලා අස්වෙන් රාජ්‍ය අමාත්‍ය හිස් වෙන්න තැනට ආවා. ඒ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා යම් යම් මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා මේ රටේ මේ ඇති වෙලා තියෙන තත්ත්වෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් හදන්න රජයත් එක්ක රජය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් බාර ගන්න. මේ අවස්ථාවේදී මත ජනාධිපතිතුමා බාර දුන්නු විශේෂපතයක් තමයි වෙළඳ රාජ්‍ය අමාත්‍යාංශය. මම වැටෙන ඕනම ගලක් උඩ පැලවෙන්න පුළුවන් කැමති කෙනෙක්. මම විශ්වාස කරනවා අර්බුදකාරී තත්ත්වයක් තුල අභියෝගාත්මක වැඩපිළිවෙල බාර ගැනීම කාටකින් මම හිතනවා මම පිළිබඳව තිබුණු දැඩි විශ්වාසයක්. ඒ වගේම අභියෝග තමයි මිනිස්සුන්ට ජීවිතේ තියෙන්න ඕන. අභියෝගයට බය වෙන්න හොඳ නැහැ. අභියෝගයට පලා යන්න හොඳ නැහැ. අභියෝගයට වඩා අපි ශක්තිමත් වෙන්න ඕන. මට විශ්වාසයක් තියෙනවා මේ අමාත්‍යාංශය තුල මගේ විශේෂපතේ අඳුනගෙන ඒ විශේෂපතේට අදාළ නිලධාරීන් එක්ක එකතු වෙලා රටේ ඊට අවශ්‍ය කරන මානව සම්පත්තියක් මේකට ඇඳගෙන නාස්තිය, දෝෂණීය වංචාව පිටු දැකලා රටේ සමස්ත ජනතාවට අත්‍යවශ්‍ය වෙන සේවාවක් සපයන්න සහ උපකරණයක් සපයන්න සහ පරිභෝජන අවශ්‍ය කරන ද්‍රව්‍යයක් සපයන්න පුළුවන් වෙළඳ අමාත්‍යාංශයට නව පණක් දීලා මේ අමාත්‍යාංශය තුලින් මේ රටේ ජනතාවට මට කරන්න පුළුවන් සේවය කරන්න මට විශ්වාසයක් තියෙනවා. මම මේ වෙනුවෙන් සූදානම්. දැන් ඔබතුමා කතා කරන්නේ මේ තරුණ ජවය, ඔබ තරුණ අමාත්‍යවරයෙක්. දැන් පහුගිය කාලේ මිනිස්සුන්ගෙන් ආපු විරෝධයත් එක්ක ජනාධිපතිතුමා හිටපු කැබිනට් මණ්ඩලය විසිරුවා හරිනවා. ඒකල්ලා අලුතෙන් කැබිනට් මණ්ඩලයක් පත් කරනවා නවක අමාත්‍යවරු. එහෙම නැත්නම් තරුණ අමාත්‍යවරු පිරිසක් සමගින්. ඒ අනුව තමයි ඔබට වෙළඳ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යකම ලැබෙන්නේ. දැන් මිනිස්සුන්ගේ මේ අභිලාෂයන් තරුණ ඔබට ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද? දැන් අත්දැකීම් බහුල අමාත්‍යවරු සිටිය යුතුද? තරුණ අයට මේ වැඩේ කරන්නට පුළුවන් වෙයිද? ඔව් ඒක ඒ විෂයන් එක්ක සමහර අය පොතපත එහෙම නැත්නම් න්‍යායාත්මක දැනුම අභිබවා යන ප්‍රායෝගික දැනුම තියෙන මිනිස්සු මේ ලෝක ජය අරන් තියෙනවා. දැන් මගේ දේශපාලන ජීවිතයත් එහෙමයි. මගේ පවුලේ අම්මා තාත්තා බාප්පා මහපාත්තා මුත්තගිරිගිත්ත පනත ආත්මුදු පරමරක් ගෑවිච්ච කෙනෙක්වත් දේශපාලනේ නැහැ. නමුත් පරම්පරාගත දේශපාලන පවුල් අභිබවා වුන් පරද්දලා උන්ගේ ඇමතිකන් පැත්තකට විසි කරලා ප්‍රාදේශීය සභාවෙන් පටන් ගත්ත මම දේශපාලනේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් දෙවතාවක් නියෝජනය කරන මන්ත්‍රී. ඒකයි මම කියන්නේ එතනදී න්‍යායාත්මක දැනුමට වඩා ප්‍රායෝගිකත්වයේ වැදගත් වෙනවා. එතකොට ඇති වූ උද්ගත වූ තත්ත්වයේ හේතු කොටගෙන අතිගරු ජනාධිපතිතුමා ඔබතුමාගේ එකක් නිවැරදි කරන්න උනත් කැබිනට් මණ්ඩලයේ විසිරුවා හැරීමකටත් වඩා කැබිනට් මණ්ඩලයේ ඉල්ලාසීමක් සිද්ධ වුණේ. ඒක ඒ මොහොතේදී රට තුළ ඇති වුණු කැරලිකාලයේ එහෙම නැත්නම් පීඩාකාරී තත්ත්වයක් ජනතාව පීඩාවක හිටියා සහ පීඩාවට මුහුණ දුන්නා. ඒක තත්ත්වයේ අවසාන ප්‍රතිඵල වුණේ රජයට අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලාස් වෙන්න. ඒ නිසා එතන අත්දැකීම් අවශ්‍යයි. නමුත් වර්තමානයේ දර්ශනීය දැක්ම තරුණයෝ ඒ අත්දැකීම් වලට එහා ගිහිල්ලා හිතනවා හොයන.
මං හිතන්නේ තරුණයන්ගේ අවශ්‍යතාවය තරුණයන්ගේ සොයනදී ඉල්ලලා උන්ගේ සැබෑ අවශ්‍යතාවයන් වලට මුහුණ දෙන්න අපි තේරුම් ගන්නට ඕන. මම ඒක විශ්වාස කරනවා ඒක කළ යුතුයි. හැබැයි තරුණයන්ගේ සමහර දේවල් තියෙනවා ඒවා අපි එච්චර ඒ අයගේ ආවේගශීලීත්වයට, ඒ අයගේ රැලි වලට, ඒ අයගේ විනෝදේශට කරන දේවල්. සමහර සිදුවීම් දිහා අපි බලපුවාම ඒ සමහර සිදුවීම් වල අර්ථිකුත් නැහැ. ඉතින් ඒ නිසා සෑම දෙයකටම අපි එවැනි තත්ත්වයක් එහෙම නැත්නම් එවැනි අහුම්කන් දීමක් නොකලට අහුම්කන් දෙන්න ඕන තැනදී අහුම්කන් දීම මම හිතන්නේ දේශපාලන नायකයෝ විදිහට අපෙන් හේතු කාරණාවක්. ඒ කාරණාව අපි අඳුන ගන්නට ඕන. ඒක දේශපාලනයේ අඳුන ගන්න පුළුවන් මිනිස්සුත් එක්ක ඉඳීමෙන් විතරයි. අමාත්‍යතුමා දැන් දෙක්කදී වගේ කොහොම මේ සැබෑ අවශ්‍යතාවයන් වෙනුවෙන් කියන. දැන් මේ වෙන විට තරුණ පිරිස ගාලු මෝදර ගමක් හදන් ඉන්නවා. දැන් පිටරට මිනිස්සු එහෙම තමයි බටහිර මේකට කියනවා ෆ්‍රීඩම් කානිවල් කියලා. දැන් එතකොට තරුණයෙක් ඇටියට ඔබ ඒ තරුණයන්ගේ ඉල්ලීම් ගැන මොකද්ද හිතන්නේ? ඒ ගාලු මෝදර පැවැත්ම අරගලයේ දිනයක එහෙම නැත්නම් ජනතාවගේ තියෙන පීඩිත තත්ත්වයේ මුදා හරින්න දිනයක් තමන්ගේ විරෝධතාවය දැක්වීමට යොදාගත්තා නම් ඒකට මම විරුද්ධ නැහැ. ඒකට මම එකඟයි. ඒක ඔවුන්ට තියෙන නිදහස, ඔවුන්ගේ තියෙන අවශ්‍යතාවය ඉටු කරන්න ඕන දක්වන බලපෑම වෙන්න පුළුවන්. හැබැයි අද වර්තමානයේ වෙද්දී ඒක අරගලයට එහා ගිය කොසනකෙලියක් එක්ක නැත්නම් ඒක නිකන් රැල්ලක් එහෙම නැත්නම් ඒක නිකන් විනෝදාංශයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට මාධ්‍ය ආයතන වල වගකීම සිදු වෙන්නේ නැහැ. දැන් අපේ මාධ්‍ය ආයතන ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු හතරෙන් එකක් මාධ්‍ය. ව්‍යවස්ථායක විධායකයේ අධිකරණේ මාධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු හතරක්. ඒතර අද ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු හතරක් මත තියෙනවා නම් ඒකේ මාධ්‍ය කියන කුළුණ දැන් කඩම් වැටලා තියෙන්නේ. කඩ පැත්තකට වැටලා තියෙන්නේ. එතකොට මේ වෙද්දී ලංකාවේ සැබෑ තොරතුරු, සැබෑ පණිවිඩය, සැබෑ මේ ප්‍රවෘත්තිය ජනගත වෙන්නේ නැහැ. එතකොට අද වෙන සිදුවීම මම ඊට වසර කිහිපයකට කලින් සමාජයේ කතා කරා. තරුණයෝ අතර සහ සමාජයේ ජන කොටස් අතර. දැන් අද වෙන සිදුවීම දිහා බලන්න උසාවි නියෝගයක් අරගෙන පොලිස් නිලධාරි මහත්තයා ඇවිල්ලා තරුණයන්ට උසාවි නියෝගයේ දැනුම් දෙන්න මයික් එකක් අරගෙන ස්පීකර් සෙට් එකකින් කියද්දි තරුණයෝ ඒකට හූ කියලා කෑ ගහලා විසික් කරලා ඒක පිළිගන්නේ නැති තැනට වැටුණා. අපි මාධ්‍යෙන් දැක්කා. සමහර මාර්ගයක් අවහිර කරන එක තරුණයෙක් පිළිගන්නේ නැති තැනට වැටුණා. සමහර නීතියේ ආරක්ෂා කරන නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියාගේ නීතිය ක්‍රියාත්මක කරන්න නැත්නම් නීතිය පිළිගන්නේ නැති තැනට රට වැටලා තියෙනවා. ඒ නිසා ජීවිත ගණනාවක් අහිමි වුණා, දේපල ගණනාවක් නැතුව ගියා. මහජන නියෝජිතයන්ගේ ගෙවල් වලට විභාගා තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ට හෙට අනිත් මේ ප්‍රශ්නදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ විනි මරගලේ. ඉතින් මම මීට වසර කිහිපයකට කලින් මේක දැකලා සමාජික කතා කරන්න උත්සාහ කළා. ඒ වුණාට අපිට ඒ වෙනුවෙන් වේදිකා නිර්මාණය ඔය මාධ්‍යවලත් එහෙම නැත්නම් මාධ්‍ය ආයතනවලත් අර ප්‍රජාතන්ත්‍රයේ 4 වෙනි කුළුණ තුලත් මේක කතා වෙන්නේ නැහැ. දැන් බලන්න සමාවෙනද මේ හරස් ප්‍රශ්නයක් දාන්න මට හිතෙනවා මේ කතාවත් එක්කම. දැන් හැබැයි ඔය කියන මාධ්‍යම තමයි ඇමතුමාලට 3-2 බලය ගන්න ඡන්දය දිනන්නත් උදව් කරේ. ඔව් ඒක මාධ්‍යයේ එතන හැසිරීමත් වැරදි හැසිරීමක් නම් එතෙන්දත් මම එකඟයි වැරදි කියන්නේ. දැන් මම මෙතන කියන්න උත්සාහ කරන්නේ මේකයි. මේ රටේ අපි හැමෝම පිළිගන්නවා ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණ. එතකොට ව්‍යවස්ථාදායකයේ විධායකයේ ව්‍යවස්ථාදායකයට වග කියනවා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙන් හදන අනපනත් නීති ජනාධිපතිතුමාගේ අධීක්ෂණය සහ ඉල්ලීම් යෝජනා මත නීතිගත කරලා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන බැඳිලා ඉන්නේ. ජනාධිපතිතුමා පත් කරන ලේකම්ගේ ඉඳලා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු ලේකම්ලා සිට සියලු අමාත්‍යංශ ඒ වගේම රාජ්‍ය අමාත්‍යංශ ඒ වගේම දිසාපති කාර්යාලය පළාත් සභා සහ ඒ නිලධාරීන් ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නේ. දැන් මේ කාගේ උමනා එපාකම්ද ඒ ඉටු කරන්නේ? මහ ජනතාව. ඔබ මා ඇතුළු මහ ජනතාව. මහ ජනතාවගේ කැකෑරෙන ප්‍රශ්නේ දරිද්‍රතාවයේ ස්වයං රැකියාව, උගේ රැකියාව, උගේ වෙළඳපොළ, උගේ ව්‍යාපාරය සහ උගේ අවශ්‍යතාවය උපතේ සිට විපත දක්වා උපැන්න සාතිකයේ සිට මරණ සාතිකයේ දක්වා රාජ්‍ය නිලධාරිය සහ රාජ්‍ය එවකට පාලනය කරන ආණ්ඩුව. මෙන්න මේ අය තමයි මේ කාරණා ගේන්නේ. එතකොට මේ වෙනුවෙන් ස්වයං විනයක් ඇති විය යුතුයි. ඔබ මා
මහජන නියෝජිතෙක් විදියට නොසැලකුවොත් පුරවැසියෙක් විදියට සැලකුවොත් ඔබ මගේ ප්‍රශ්නේ අපි ගෙනියනවා රාජ්‍ය ආයතනයට. ඒතොර රාජ්‍ය ආයතනයේ ඒ ප්‍රශ්නේ නියෝගයක් විධානයක් විදියට එන්නේ මහජන නියෝජිතයෙන් නැත්නම් ව්‍යවස්ථාදායකයෙක්. අපිට ඔබට රාජ්‍ය නිලධාරියෙකුෙන් කරගන්න බැරි ඊතන වෙන අසාධාරණ ඊතන වෙන අකිටියුත් කියන්න තමයි පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකයි විධායකයේ තියෙන. ඉතින් එහාට අධිකරණේ තියෙන. පුද්ගලයෙක් විධානයක් නියෝගයක් දෙන එක පිළිගන්න රාජ්‍ය නිලධාරියෙක් නැති තැන මහජනතාවගේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැති තැනකට යනවා. දැන් අද ඒකේ ආරම්භ වෙලා තියෙනවා. ගෙදරකට ඇවිල්ලා මහජන නියෝජිතේ ගෙදර විතරක් නෙමෙයි සල්ලි තියෙන කෙනා ගෙදරට පයින්න පුළුවන්. වත්කමක් දීපලත් රැස් කරගත්තු දුප්පත් කමේ ඉඳලා ව්‍යාපාරයෙන් සාර්ථක වුණු මිනිහාගේ ව්‍යාපාර කඩම් වට්ටන්න පුළුවන්. ගිනි තියන්න පුළුවන්. ගිනිපත් කරන්න. කොහෙද ඊට පස්සේ යන්න තියෙන්නේ? රටවල් මත් වෙනවා. ජනතාව ගෞරව කරන තැන් සියල්ලම නැති කරලා තියෙනවා. ගෞරව කරන තැන් සියල්ල නැති කරන තැන ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන තැන් වලට විධානය සහ නියෝගය දෙන්න බැරි වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැන් ඔබතුමා කිව්වා වගේ ඔබතුමා ඔය අමාත්‍ය ධූරයෙන් පල්ලෙහාට බැලලා සාමාන්‍ය පුරවැසියෙක්ගේ පැත්තේ හිටගත්තු වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ මේ දේශපාලනගේ ක්‍රියාකාරීත්වය බානුමත කරනවා. දැන් දේශපාලනය කියන එක දේශේ පාලනය කිරීම. ඒ දේශපාලනය කරන එකේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම උච්චතම අවස්ථාව තමයි සර්වජන ඡන්ද බලය. දේශපාලනය කියන එක ඔබ කතා කරන ග්‍රාම නිලධාරි ළඟක් තියෙනවා. පවුල තුලක් තියෙනවා. ප්‍රාදේශීය ලේකම් ළඟක් තියෙනවා. දිසාපති ළඟක් තියෙනවා. රාජ්‍ය ආයතන වලත් මේ හැම තැනම බලයේ කේන්ද්‍ර කරගත්තු බලයේ පිළිබඳව ඇතිවෙච්ච බල පොරයක් බල කෑදරකම නැති තැනක් හොයාගන්න නැහැ. ඒ කියන්නේ ඇයි කියන නම් බොරු. එතකොට දැන් උච්චතම ලංකාවේ උත්තරීතර ආයතනයේ පාර්ලිමේන්තුවට 2 කෝටියකට එහා ගිය ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතය වන්නේ ජනතාවමනේ. දැන් ජනතාව එවපු මහජන නියෝජිතව අයින් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ මහජන නියෝජිතවන්ට හැසිරෙන්න අනුකූල ව්‍යවස්ථාවක් තියෙනවා. මම මේ රාජ්‍ය අමාත්‍යාංශي ගද්දි දේවතාවක් තැන් දෙක දිවුරනවා. එක තැනක දාමත් පැහැදිලිව කියන ලංකාවේ පිටත් ඉතින් කොමන් තැනක හෝ වෙනත් රාජ්‍යයක් පිටවන්න හෝ වෙනත් අයකට මේ රට පාවලා දෙන්න මම මුදල් හෝ වචනෙන් හෝ දේශනාවෙන් හෝ ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඉතින් සමහර දිවුරපු අය අද කරන්නේ නැහැ මේක නෙමෙයි. දැන් ඔය උගත් බුද්ධිමත් කියන නීතිඥ මහතුරු නීති පොත කියවලා බලපුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තියෙනවා ආණ්ඩුවක් ඇති කරන හැටි වෙනස් කරන හැටි ජනාධිපතිවරයෙක් පත් කරන හැටි අයින් කරන හැටි හිස්සුනහම කරන්න ඕන දේවල්. ඉතින් ඒ දැනන්නේ මේ පාරවල් වල අරගල කරලා බව තෙල් බවුසර් ගින්දර තියන්න හදලා පාරවල් වහලා ගෝල් පේස් එකට ඇවිල්ලා මහා පරි මන්නම් දකින්න ඉදිරිය ගෝල් පේස් එක අරගලේ මැද්දේ කවුරු හරි ලොකු දැවැන්ත විදියට මුදල් විසි කරමින් වෙනම පෞද්ගලික න්‍යාය පත්‍රයක කණ්ඩායමකුත් ඉන්නවා. දැන් අමතක දැන් අපි අවුරුදු 5කට දෙනවා බලය දේශපාලනඥයන්ට. එතකොට දේශපාලනඥයා ඒ වැඩේ හරියට කරන්නේ නැත්තම් මොකද්ද ජනතාවගේ ඊගාව පියවර? දැන් උද්ඝෝෂණය නේද? මේ වෙලාවේ මේ මොහොතේ තියෙන මේ අවුරුදු 5ක ප්‍රශ්නයක් නෙවෙයි. ඒතකොට මේ අවුරුදු 5 ප්‍රශ්නේ අපි අඳුනගන්න මේ වෙලාවේ මම එකඟයි තෙල් මිල වැඩිවීම, දීවන වියදම් වැඩිවීම, ඒ වගේම ජීවත් වෙන්න තියෙන අපහසුතාවයන්, ඒ වගේම තෙල් නොමැතිකම්, ඒ වගේම විදුලි බාධාවන් එකඟයි. නමුත් මේ සියල්ල අපි අඳුන ගන්න ඕන ඊට එහා ගිය ජීවිතයත් එක්ක මරණයත් එක්ක සටනක් කරපු මාස කිහිපයක් තමයි අපි පසු කරේ කොයි ප්‍රසංගර තත්ත්වය. මිනිටික වල්ල ගන්න තැනක් නැතු නොතිබුණු රටක් නේ අපි. එතකොට ඒ වෙනුවෙන් අපි විශාල මුදලක් විදේශී රටවල් වලට ඩොලර් විදියට යවලා ඒවා බේත් හේත් ගෙනල්ලා වෛද්‍ය උපකරණ ගෙනල්ලා මේ රටේ ජනතාවට ජීවිත ලබා දෙනවා. එතකොට ඒ කාරණාවත් එක්ක ලෝකෙම බලපාපු ප්‍රශ්නයක් විදිහට අපේ ආර්ථිකයේ කළමනාකරණයේ දුර්වලතා තිබුණා තියෙනවා. ඒවත් එක්ක අපිට මේක දැඩිසේ බලපෑවා. ඒතකොට දැන් අපි මේකෙන් ගොඩ එන්න ඕනද මේක නිසා යට යන්න ඕනද? දැන් මේකෙන් ගොඩා යුතුයි. ලංකාව ගොඩා යුතුයි. මිනිස්සුන්ට මෙහෙම ජීවත් වෙන්න බෑ. මේ ඔබතුමාලත් එක්ක හිටියොත් මේක ගොඩ යන්න පුළුවන් වෙයිද? මිනිස්සුන්ට ඒ විශ්වාසය තියෙනවද? මේ මොහොතේදී අපි තීන්දුව කරන්න ඕන මේකෙන් ගොඩ යනවද නැත්නම් අපි එක්ක ඉඳලා මේ ගොඩ යන්න බෑ කියා ඉතුරු ටිකත් විනාශ කර ගන්නවද කියන එක හිතන්න. මේ වෙලේ ඡන්දයකට යන්න බෑනේ. ඡන්දයකට කෝටි 139ක් 40ක් විතර එනවා ඡන්දයකට. ඡන්දයකට යන්න කවුරුත් කැමතිත් නැහැනේ. කැමතිත්. අරගල කරා කියලා ගිනි තිබ්බා කියලා පාරවල් වැහුවා කියලා අරග කැඩුවා කියලා මේක කැඩුවා කියලා අතෙන්ට ඇවිල්ලා කියන ප්‍රශ්න විසඳනවද? ඒ විසඳෙන්නේ නැහැ. තවත් විනාශයක් තමයි යන්නේ. අපිට දැන් යම් මතකින් සංචාරක කර්මාන්තයේ ගොඩ එන්න තිබුණු අවස්ථාව ගොඩ එමින් තිබුණු අවස්ථාවක් අපි දැන් මේ දින කිහිපෙ තුන නැති කරගන්නවා. වෙළඳ ශේෂ්ත්‍රයේ නිපැයුම් ශේෂ්ත්‍රයේ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ දවසින් දවස මිහිඳ කඩම් වෙනවා.
පේන්නේ. එතකොට කර්මාන්ත කඩම් වැටෙනවා සහ පුද්ගලගේ මනසත් දැන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට මේ දවස්වල මොකද්ද කරන්න ඕන කියන එක මේ අමාත්‍යංශවල වැඩ කටයුතු කරනවට වඩා ව්‍යවසායක සභාවේ බලතුලනේ පිළිබඳව කතා කරන්න වෙලා තියෙනවා. ඒකට අපිට වෙලාවක් එයි. එක්කෝ ජනාධිපතිතුමාට අවුරුදු දෙකමාර පස්සේ විසුරුවන්න. එහෙම නැත්නම් ජනතාවට නැවත ජනවරමක් උඩ දාන්න. අන්න එතනදී ඒකට යන්න ඕන. ඒක උපරිම වශයෙන් විනාශකාරී එහෙම නැත්නම් උපරිම වශයෙන් මේ රට විනාශෙට පෙනීම පත් කරන මහජන නියෝජ්‍යෝ සහ දේශපාලඥයෝ ඉන්නවා නම් ඒකට විරුද්ධව ඒ අය අඳුනගෙන යම් වැඩ පිළිලක් ක්‍රියාත්මක කරාට කමන්නේ. අපිට සදාචාර වූ නීති පද්ධතියක් තියෙනවා. නීති පද්ධතිය තුළට ගිහිල්ලා ඔහු අයින් කරන්න ඕව වෙන් කරන්න ඕව මේවා කරන්න කමක් නැහැ. බලන්න විශ්වාස භංග යෝජනා අත්සන් කරන මේ මොහොතේ ඒකන ප්‍රමුඛත්වයේ ගත්තු කෙනාටම විශ්වාස භංගයක් මීට මාස 6කට කලින් උදේගම් මම්පිල මාතර විරුද්ධව විශ්වාස භංගයක් ඔය එකතු වෙන කණ්ඩායමෙන්ම මීට මාස කිහිපයකට කලින් ඔය පාර්ලිමේන්තුවට. ඉතින් මේ සමාජයේ මිනිස්සු ඒ වගේ විවසදායක විධායකේ හැලුල්ලක් වෙන තැනට ගේනවනේ. ඉතින් මම මේ පණිවිඩය දෙන්නේ මහ ජනතාවට විතරක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නුත් ඒ වගේ අඥාන ක්‍රියාකාරකම් ඉවරලා යෙදෙන අයට. ඉතින් මීට මාස කිහිපයකට කලින් නරකයි කියලා විශ්වාස භංගය ගෙනාව මොනසට. අද ඒත් එක්ක එකතු වෙලා නැවත මේ අන්තර්පාලන ආණ්ඩුවක් ගේන්න විශ්වාස භංගයක් ගේන්න හදනවා. ඉතින් මේ මොහොතේ පෞද්ගලිකව අපි තවත් විවේචනාත්මකව මේ රට පල්ලෙහාට වටන තැනකට මේ රට අගාධයට වටන තැනකට ගේනවා. වඩා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් මේ ඔබේ නාලිකාව තුළ මට රටේ ජනතාවට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් මෙතනින් ගොඩ යන්න නම් තවත් මේ රට ආර්ථික වශයෙන්, ඒ වගේම දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන්, ඒ වගේම ලෝකේ රටවල් අතර සදාචාරාත්මක වශයෙන් යටට යනවද? එහෙම නැත්නම් අපි විනාශ වෙනවද? එහෙම නැත්නම් අපි මේ ඉන්න තැනින් ගොඩ එන්නට යම් කිසි වැඩ පිළිලක් හදලා ඊට පස්සේ පාලක පක්ෂයක් පත් කරගන්න වෙනම වියත් හෝ නැත්නම් ඒගොල්ලෝ හොයන තරුණ හෝ කණ්ඩායමක් පත් කරගන්න යාලට අවස්ථාවෙදී එන වෙලාවට සංවිධානාත්මකව ඒකට සංවිධානයක් හදලා ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. තරුණ නංගිලමල්ල දුවල පුතාලා නැත්නම් මේ විනාශය ඔබටම කරගන්න විනාශයක් කියන පණිවිඩය තමයි මම විදිහට දැන් මේ ප්‍රශ්න ටික මෙහෙම निराකරණය කරගෙන දැන් ඊගාවට ඡන්දයකට ගිහිල්ලා මිනිස්සුන්ට පුළුවන් තමන් කැමති අපේක්ෂව තෝරගන්න කියලා. දැන් මේ ඡන්දය ගැන කතා කරනකොට ඔබතුමාගෙන් විශේෂම අහන්න තියෙන දෙයක් තමයි. දැන් මේ පුත්‍ර මේ ප්‍රසිද්ධ කතාවක් තමයි හැමතුමා මොන පක්ෂකින් ආවත් දිනනවා කියන කතාව. මොකද ඇයි පුත්‍ර මිනිස්සු මෙච්චර ඔබතුමාට ආදරේ? නෑ මම ඒක පෙරත් කිව්වා. දේශපාලනේ කියන්නේ පවුල් එහෙම නැත්නම් අයිතීන් විදියට ආපු දේශපාලන චරිතයක් නෙවෙයි මම. ගමේ තරුණ සමිතියකින් පටන් අරගෙන ඒ තරුණේ සමාජිකී, ඒ තරුණ සමිතියේ සභාපති, ආසන බල මණ්ඩලයේ සභාපති, දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපති, ලංකාවේ තරුණ සංවිධානයේ දෙවෙනිය, ප්‍රාදේශීය සභාව 2011, පළාත් සභාව 2013, පාර්ලිමේන්තු 2005. 2020 මම පාර්ලිමේන්තු ඉල්ලන්නේ අපි මේ වත්මන් ආණ්ඩුව පිළිලා දෙන පොහොට්ටු පක්ෂය. ඒ කාරණාවේදී මම හැමතිස්සෙම බැලුවේ අපි මහජන නියෝජිත විදිහට අපි මොනවාට සමාජයට වෙන්න ඕන. අපි මහජන නියෝජිත විදිහට අපි ජනතාවගේ හඬට ඇහුම්කන්. අපි ජනතාවගේ ප්‍රශ්න අඳුන ගන්න. විසඳන්න පුළුවන් තැන කතා කරා. ඒවා විසඳලා දෙන්න ඕන. දැන් මම අශෝකපුර කියලා ගමක් හදනවා. ඒවල් අද වෙදි පවුල් 700කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අඩුපාඩු වැරදි ඒ වගේ අවශ්‍යතාවයන් තව ඒවල් 700ක්. අද වෙදි පවුල් එකක 700කට පවුල් එක 700 ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේ හැම තැනකදීම අපි බැලුවේ එයාගේ අවශ්‍යතාවය, උවමනාව, ඉල්ලීම. ඒවා දෙන්න පුළුවන් තැන්. සමහර අවස්ථාවල මම අධිකරණ කටයුතු වල පව මුණ දීලා තිබෙනවා. හැබැයි ජනප්‍රිය කතා කරන්න, ජනප්‍රිය මාතෘකාමවන්න, ජනප්‍රිය වේදිකාවල ඉඳ ගන්න එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. ඒට ඔය කියන පැවැත්ම නැහැ. දැන් මේ වෙලේ ස්වාධීන වෙන්නේ කාර්ය ජනප්‍රිය කතාවක් අපිටත් කතාවක්. ඉතින් ස්වාධීන වුණා කියලා ජනතාවගේ අභිලාෂයන් මොනවද කරන්න පුළුවන්? එක්කෝ මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ වත්මන් ආණ්ඩුවත් එක්ක ඉක්ුල්ලා ආණ්ඩුවට ශක්තිමත් අත්වල සපෙමින් ඒ ජනතාවගේ අවශ්‍යතාව තෙල් ටික කොහොමරි ලබලා දෙන එක, වින්දන පොලිම අධිකරණ එක, මේ දැන් අපිට පැවැත්ලා තියෙන මේ වෙළඳ අමාත්‍යංශ සඳහා පුළුවන් තරම් ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික කොහොමද අපි ගෙනලා අඩු කරලා දෙන එක, අපිට බලපාලා තියෙන ඩොලර් හිගියට අපි විදේශීය විනිමය කොහොමද එකතු කරන්න, අපේ නිෂ්පාදන පිටරට යවන එකත්, පිටරටින් අපිට අනවශ්‍ය නිෂ්පාදන අඩු කරගන්න එකත්, ඒක අපි කළමනාකරණය කරගන්න. ඒ කාරණාත් එක්ක බලපුවාම අපි ඔවුන්ගේ ඉල්ලීම් බලාපොරොත්තු දැන් පුත්තලම දිස්ත්‍රික්කයේ වගේ ගත්තම ලුණු ටිකේ ඉඳලා ලුණු, හාල්, මත්ස්‍ය, තෙල් ටික, පොල් ටික
එතකොට අපේ දේශීය ජනතාවගේ අවශ්‍යතාවයන් මොනවද කියලා අපි අඳුනගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න වත්මන් රජයත් එක්ක හෝ ඒ රජයේ බලධාරීන් එක්ක කටයුතු කරනවා නම් මම හිතන්නේ ජනතාවට ඕන ජනතා නියෝජනය තෝරගන්න. ඡන්දේ කාලේදී අපි අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නැහැ. මම ඇතිවරණ 4කට ඉදිරිපත් වෙලා තිනවා ප්‍රාදේශීය සභා මැතිවරණේ, පළාත් සභා මැතිවරණේ, පාර්ලිමේන්තු මැතිවරණේ, නැවත පාර්ලිමේන්තු. 4ම ජයග්‍රහණය කරනවා. හැම ඡන්දෙකම ඡන්දයක් වැඩි කරගන්න. ඉතින් මේ තියෙන වත්මන් තත්ත්වයේ අපි රටක් විදියට දෙවන්ත කඩාවැටීමක් අරගෙනපත් වුණ පස්සේ මේ මොහොතේ පොදුවේ දේශපාලඥයෝ සියලු දෙනා මේ පහයි කියන තැනට සමාජයේ දේශීය විෂයම එපා කියලා ගියාගේ. එපයි කියන තැනට රැල්ලක් හැදෙනවා. හැබැයි එහෙම පාර්ලිමේන්තුවක් නැතුව මේ රට පාලනය කරන්නත් බැහැ. ඔව්. අනුගම ව්‍යවස්ථාවම බෑ. ඔව්. ඉතින් මේක දන්න අයනේ නීතිඥ මහතුරුත් එහෙම. මේක දන්න අයනේ උගත් බුද්ධිමත් අය. මේක දන්න අයනේ හිටපු යම් තනතුරු දරන අයද ප්‍රකාශ කරන්නේ. ඒ නිසා 225 කවුරු හරි එන්න ඕන. ඒ පරමාධිපත්‍ය බලය ජනතාවට දෙන්න ඕන. ජනතාව විසින් ජනතාවට ඕන ජනතා නායකයෙක් පත් කරපුවාම ඒ ජනතා නායකයෙක් වගේ කීමක් යුතුකමක් වෙනවා ඕනෙම පෙරේ. මම විශ්වාස කරනවා මට ඒ කාරණාව මගේ පැත්තෙන් මට පුළුවන් ආකාරයෙන් උපරිම සිදු වෙනවා. දැන් මැතිවරණයක් આવුත් ඒක ඉතින් මැතිවරණ වෙලාවට ජනතාවට ඒ කියන්නේ දැන් ඔබතුමා පුත්‍රමට කියලා බැස්සොත් මේ go home කියන එකක් නැති වෙයි කියලා විශ්වාසයි. මෙහෙමයි මේ මොහොතේ අර පොඩි ළමයක් එහෙම නැත්තම් ඒ සමාජයේ ඉන්න වැඩිහිටියත් රැල්ලක් විදියට මොකද්ද කියලාවත් දන්නේ නැතුව go home කියන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ අවබෝධයෙන් කතා කරන කණ්ඩායමකුත් තියෙනවා. අනවබෝධයෙන් කතා කරන කණ්ඩායමකුත් තියෙනවා. සමහර අයගේ න්‍යාය පත්‍රෙන් නටන කණ්ඩායමකුත් තියෙනවා. ඉතින් ඒ අනුව මේ වෙද්දි රටේ ජනප්‍රිය මතකනේ අපි මීට අවුරුදු මාස කිහිපයකට කලින් අර අපේ ජනප්‍රිය ගායන ශිල්පිනීගේ සින්දුව මේ රටේ හැම කෙනාගේම හැම පාටි එකම හැම මඩු ගෙදින්නේකම හැම ගෙදරකම හැම තැනකම බස් එකේද පාරේද ලැප්ටොප් එකේද හෙන්නේ. අද ඇත්තට මේක ඉවිටි මිනිස්සුත් කිව්වා. ඒ වගේ මේ මොහොතේ මේ රටේ මොකද්ද මේකේ තේරුම කියලාවත් දන්නේ නැතුව ඔය කතාව ඔය වචන කීපේ කතා කරන්නේ. මම විශ්වාස කරනවා අපි එකවන්න විට ගත්තොත් එකට ශක්තිමත් වුණොත් ආණ්ඩුවක් විදිහට ওই කතාව සති දෙකක්වත් මේ මහ පොළොවේ තියෙන්නේ. තව සති දෙකෙන් මේ මහ පොළොවෙන් තුරන් කරන්න පුළුවන්. හැබැයි එකවන්න හිටගෙන මේ දැක්ම දර්ශනීය වැඩපිළිවෙල මේ සමාජ මහ පොළොව තුල පැල කරන්න. ඒකේ අස්වෙන්න නෙලා ගන්න දවසට අරායටම හිතේ අපරාධي අපි මේ රටේ මේ දවස් කීපය තුල දැන් මේ ගෙවෙන හැම තප්පරයක්ම මේ රට පල්ලයට වැටෙනවා. ඒක මේ තරුණ අය දැනගන්න. මේ රට මේ තප්පරයක්ව ඒ කාල සීමාව තමුන් ගන්නවා නම් උදාහරණයක් බලන්න ඔය තරුණ කෙනෙකුම අතර තාමත් සුපිරි ගණේ මේ දුරකථන ඇත්තේ. අපෙන් අහනවා ඩොලර් මොනවද උනේ? ඔය දුරකථනයක් ලංකාවට කියන ඩොලර් කීයක් වේදම් වෙනවද? හැම කෙනෙකුම අතේ තියෙනවා. ඉතින් ඒට අපිට පුළුවන් නබල දුරකථන ගන්න එපා, දුරකථන ගේන්න එපා කියලා නවත්තන්න. බෑ නව තාක්ෂණිකයේ දරුවෝ යා යුතුයි. අවශ්‍යයි. එතකොට ඒවා වෙනුවෙන් නෙමෙයි අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් නේද අපි සමහර මූල්‍ය ආයතන මූල්‍ය සමාගම් එක්ක එකතු වෙලා ඒක ගේන්න බලන්න. ඉතින් අද සමහර අය සිංගප්පූරිය පුරවගෙන පිටරට ඉඳලා මහා පරිමාණයෙන් ජාතිකාලයෙන් කතා කරනවා. ඒගොල්ලෝගෙන් අහලා බැලුවොත් තමගේ සහෝදර ඥාතියෝ දෙමාපියෝ ඉන්නේ මේ ප්‍රදේශ ඩෙවලොප්මන්ට් වැඩකටවත් රටේ වැඩකටවත් නීත්‍යානුකූල ක්‍රමයකට මුදල් ලැබපු කාලයක් මතක නැතුව. ඒගොල්ලෝ උන්ඩියල් ක්‍රමයක්. ඉතින් ඒගොල්ලෝ කියනවා එහෙදගෙන රට මේ විනාශ කරන්න මේවා කරන්න එපා. ඉතින් තමන්ට පෙරලා තියෙන කාර්යභාරයක් හැම කෙනාටම ඔබට මට මේ රටේ ජනතාවට තනි තනියම. ඒ කාර්යභාරය තනි තනියම ඉටු කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒක තනි තනියම බිම්බලාන ඉටු කළොත් දැන් මේ දින මේ අමාත්‍යංශ සමහර විට කවුරුත් බාර ගන්න නැති දින වෙන්න පුළුවන්. ඉස්සර උත්තලන්දේශී කියන ඔබතුමා කතා කරුවේ අමාරු රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලැබුණා තෝක්කුව හන්දියට එනවා මල් මහල දාලා පෙළපාලි මේ අමාත්‍ය ධූරද්දේ මේ ස්පීකර් සෙට් සවුන්ඩ් සෙට් බැඳගෙන මල් මහල දාලා පිළිගන්න එක වාහනයක් කැඳවගෙන යන තව වාහනයක්. ඉතින් අද වෙද්දී අපිට තියෙන්නේ ගත්තොත් එන්න එපයි කියන දැන මතයක්. ඉතින් මම දකින්න ඊට වඩා වෙනස්. අමාරු වෙලේ අසීරු වෙලේ මේ කරුණු කාරණා ඔක්කොම අතහැරලා ගියොත් සමාජයට ඒ සමාජශීලී පිරිස මේ සමාජයෙන් පැත්තකට මොනොත් කාටගේ අතර මේ ගියයිද? මොකද වෙන්නේ? රට තවත් මේට තොරා අගාධයකට වෙන්න එකයි වෙන්නේ. සමාජ ඉතුරු වෙයි ඒ තැනට යන්න උන කට්ටිය විතරයි. ඒගේ සමාජයට වෙනත් න්‍යාය පත්‍රයකට ඉතුරු ටිකක් මේක විනාශ කරලා මේ රට දැන් අමාරුයි. මේ රට ඉතාමත් දරුණු තැනක තියෙනවා. හැබැයි මේ රට හදනවා නම් අපිට හදන්න පුළුවන්. අපි එක්කම එකතු වෙලා. බෑ අමාරුයි කියලා අසීරුයි කියලා මේ රට අපි බාර ගන්න නැතුව අපිට වගකීම් ගන්න නැතුව හිටියොත් මේ රට විනාශ වෙනවා.
නිසා විනාශ වෙන්න යන රට විනාශ වෙමින් තියෙන රට විනාශයෙන් මුදව ගන්න ඔබට මට තියෙන වඩුතු රාජකාරිය අපි ඉටු කරමු. ඊට පස්සේ අපිට පස්සට හැරලා බැලලා සතුටු වෙන්න පුළුවන්. අපේ ඇදෙනොත් මේ රටේ අමාරු අසීරු අවස්ථාවලදී යම් කිසි දායකත්වයක් ඒ රට ගොඩනගන්න ලැබුණයි කියන එක අපිට හිතන්න පුළුවන්. අවසාන වශයෙන් ජනතාවට දැන් ඔබ වෙළඳ අමාත්‍ය රාජ්‍ය වෙළඳ අමාත්‍යවරයා හැටියට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? දැන් මිනිස්සුන්ට මේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල හෝ ඒ ධන දුෂ්කරතාවය කොයි වගේ කාලයක් තීද මොන ඒ වගේ මොකක් හරි අදහසක් දෙන්න පුළුවන්. සෑම දෙයකටම මුදල් ඒකක මත තක්සේරු කරන යුගයක් මේ වෙලේ තියෙනවා. සමහර භාණ්ඩ, සමහර උපකරණ, සමහර අවශ්‍ය සේවා අපේ රටේ සමහර අවස්ථාවලදී අපේ පාරිභෝගිකයට වෙළඳාමින් ව්‍යාපාරයෙන් කරන යෙදලා ඉන්න අය ඉතාමත් අසාධාරණ විදිහට තමයි අලෙවි කරන්නේ. උදාහරණයක් ගමු. පහුගිය කාලේ ඩොලරේ වැඩි වෙනවා. ඩොලරේ වැඩි වෙද්දී හાર્ඩ්වෙයාර් එකේ රාක්කේ තියෙන කම්බියේ එදා හැන්දෑවේ මිල වැඩි වෙනවා. බැටරියක් මම ගන්නවා එක මිලකට ඊට ඉස්සරින්දා ඒ බැටරියම ගිහින් වෙන කෙනෙක් ගන්නවා ඊට අඩු මිලකට. එකම තොගේ එකම බැටරිය එකම එනෙමු. ඒ අයම පාරට බැහැලා කඩේ වහලා කළු කුඩි දානවා. ජීවන විවිධම අඩු කරව බර අඩු කරව. තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක තමන් තීන්දුව කරන්න ඕන මෙහෙම හොයලා මෙහෙම උපේලා මෙහෙම එකතු කරලා හරියනවා. ඒ නිසා මම කියවන තම තමන්ට කාර්යභාරයක් තියෙනවා. අපි මෙතනින් මේ අමාත්‍යංශයේ අපි සංවිධාන ජාලයක් හදලා යම්කිසි වැඩ පිළිවෙල සහනදායී විදිහට සමාජයට අවශ්‍ය භාණ්ඩ මුදා හරින්න යවුවා. මේක අපිට තනියම කරන්න බෑ. මේ රටේ ඉන්න වෙළඳ ව්‍යාපාරිකයෝ සහ ව්‍යාපාරවල ඉඳලා ඉන්න අයත් මේකට දායකත්වය දෙන්න. Tamanගේ හෘද සාක්ෂියෙන් ගියව සාධාරණ ලාභයක් කරන් තමන් නොතර අසරණ ජනතාවට ඒක දෙන්න කැමති ඉන්නවා. එහෙම නැත්නම් ඒ අය හංගන්න ගත්තොත් බඩු ඒ අය වැඩි වෙන්නකම් වෙළඳ පොලේ හිගයක් පෙන්නුවා. වැඩි වුණාට පස්සේ අඩුවට ගෙන ආපුව වැඩියට වික්කොත් කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? වෙන්නේ නැද්ද දෙන්නේ? ඒක ඇමතිවරයෙකුටවත් ඒ උසස් නිලධාරියෙකුටවත් ජනාධිපතිතුමාට විසඳන්න පුළුවන් කාරණාවක්. ඒ අයම නේද සමහර අය වේදම් කරලා අද මහා පරිමාණයෙන් ලාභ ලැබපු ආයතන නේද වේදම් කරලා මේ අරගලේ කොටස්කාරයෝ ඉදිරියට පේන්නේ. මේක හැමෝම හිතන්න ඕන කාරණා. මම විශ්වාස කරනවා ඕනෑම බොරුවක් අර වතුර යට බැලුම අඳවගෙන කියන්න පුළුවන් අල්ලන් ඉන්නකම් විතරයි. අතෑරපු ගමන් උඩට එනවා. ඕනෑම බොරුවක් සමාජගත කරලා පවත්වාගෙන යන්න පුළුවන් කාලයක්. මම හිතනවා මේ කාලෙදී අවසන් වෙන්නේ. අපි දුක් මහන්සියෙන් හැමෝටම කරන්න තියෙන කාර්යභාරය කරොත් මේ මව්බිම ගොඩ ගන්න එක අමාරු නෙමෙයි. මට ඒක කරන්න පුළුවන් දෙයක් මම කරනවා. එහෙනම් බොහොම ස්තුතියි ඔබගේ කාර්ය බහුල ෂෙඩියුල් එක මත අපිට වෙලාවක් දෙන මේ වගේ සම්පූර්ණ කරගෙන ඒ වගේම ඔබගේ තරුණ ජවය ඒ වගේම ওই ධනාත්මක චින්තනයත් එක්ක මේ රටේ මිනිස්සුන්ට වැඩදායී දෙයක් කරන්න මේ අමාත්‍යාංශය තුළින් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සමු දෙනවා. ආයිබෝවන්.